රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය සුධර්මා කුලතුංග. කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 1,65,00,000ක් මෙරට ජනතාවට. නිරෝධායන ඇඳරි නීතිය අද රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා. ලේපයින්ට් දසදහසක් දින 10කදී පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්. පුස්තකාල ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භයි. වෘත්තීය මාර්ගෝපදේශ සතියක් ක්‍රියාත්මක කෙරේ. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ. මහජන බැංකුවේ 60 වසරක ඉතිහාසය ඇතුළත් ග්‍රන්ථය අගමැතිට. ගුවන් යානයක එල්ලී යාමට උත්සාහ කළ ඇෆ්ගනිස්තාන ජාතිකයන් දෙදෙනෙකු බිමට වැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයක. ජාතික මලල ක්‍රීඩා ශූරතාවේ දෙවන අදියර කල් දැමේ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 1,65,00,000කට ආසන්න ප්‍රමාණයක් මෙරට ජනතාවට ලබා දී ඇතැයි සෞඛ්‍යාංශ පවසයි. ඉන් 1,18,80,000කට ආසන්න පිරිසකට කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත. මාත්‍රා දෙකම ලබාගත් පිරිස 46,16,000කට අධිකය. අදත් දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් පැවැත්විනි. සුවය ලැබූ කොවිඩ් රෝගීහු 2,325 දෙනෙක් අද රෝහල් වලින් පිටව ගියහ. ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3,12,000 ඉක්මවා තිබේ. කොරෝනා රෝගීහු 3,414 දෙනෙක් අද හඳුනා ගැනිති. මේ අතර තවත් කොවිඩ් මරණ 167ක් අද වාර්තා වී තිබේ. මේ අනුව මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3,61,036ක් දක්වා වැඩි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. අද රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසයි. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ නැවත දැනුම් දෙනතුරු එය දෛනිකව ක්‍රියාත්මක වන බවයි. නිරෝධායන ඇඳරි නීතිය බලාත්මක කාලය තුළ ගමන් කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි. මේ අතර විවාහ මංගල උත්සවද හෙට මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු තහනම් කර තිබේ. නිවෙස්වල හෝ උත්සව ශාලාවල කිසිදු විවාහ මංගල උත්සවයක් පැවැත්වීමට අවසර හිමි නොවේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ගත් මෙම ක්‍රියාමාර්ගවලට සහාය ලබා දෙන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ප්‍රථම මට්ටමේ ආශ්‍රිතයෙකු කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන සිටියත් ඔහුට නැවතත් කොවිඩ් ආසාදනය විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරයි. ඔහු හෝ ඇය වෛරස් බෙදා හරින්නෙකු ලෙසද ක්‍රියා කරයි. එබැවින් එන්නත් ලබාගෙන තිබුණද පළමු පෙළ ආශ්‍රිතින් දින 14ක් නිරෝධායනට ලක්වීම අත්‍යවශ්‍ය වේ. ඔවුන් PCR පරීක්ෂණයකට යොමු වීම වැදගත්ය. වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා. අගෝස්තු 15 වෙනිදා රාත්‍රී 10 සංඛ්‍යාලේඛන අනුව වාර්තා වූ සියලුම රෝගීන් සංඛ්‍යාව 3,54,968යි. වාර්තා වූ මරණ සංඛ්‍යාව 6,096යි. නත්කරණය එක් මාත්‍රාවක් ලබාගත් ප්‍රමාණය 1,18,50,308යි. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ප්‍රමාණය 45,27,502යි. එක් මාත්‍රාවක් ලබාගත් ප්‍රමාණය ඉලක්කගත කණ්ඩායමෙන් 30ට වැඩි කණ්ඩායමෙන් සලකා බැලුව විට 100%ක තිබෙනවා. ලංකාවේ සියලුම ජනගහනය මුළු ජනගහනය අනුව සලකා බැලීමේදී 54%ක තියෙනවා. මාත්‍රා දෙකම ලබාගත් ප්‍රමාණය ඉලක්කගත කණ්ඩායමෙන් කියන්නේ වයස අවුරුදු 30ට වැඩි කණ්ඩායම බැලුව විට 39% තියෙනවා. ලංකාවේ සියලුම ජනගහනය සලකා බැලුව විට 20%ක ප්‍රතිශතයක් තියෙනවා.
මේ අතර වකුගඩු රෝගියෙකුට කොවිඩ් රෝගය වැළඳුනහොත් ඉතා ප්‍රවේශම් විය යුතු බව මාලිගාවත්ත රුධිර කාන්දු කරන මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා කීවේය. හැම විටම මුහුණු ආවරණයක් පළඳින්න, පුද්ගල දුරස්ථභාවය මීටර් 2ක් පවත්වාගෙන යන්න, සෙනඟ ගැවසෙන ස්ථානවලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉඳලා, හොඳින් වාතාශ්‍රය නැති තැන්වල තිබෙන රැස්වීම් වලිනුත් පුළුවන් තරම් ඈත් වෙලා සිටීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. එතකොට අනිත් කාරණේ තමයි තමන්ගේ ගෙදර වකුගඩු රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් ඒ හා සමානව පරිස්සම් වීම ඉතා වැදගත්. මොකද ගෙදර වකුගඩු රෝගියා පරිස්සම් වෙලා ඉඳිද්දී ගෙදර කට්ටිය එළියට ගිහිල්ලා ඒ විස බීජය ඇතුළට අරගෙන આવොත් ඒකිනුත් ප්‍රශ්න ඇති වෙන්නේ රෝගියාට. මොකද රෝගියාගේ ප්‍රතිශක්තිකරණය සාපේක්ෂව අනිත් රෝගීන්ට වඩා මේකෙන් ප්‍රවේශම් වෙන එක තමයි පළවෙනියෙන්ම කරන්න ඕනේ දේ. ඊට පස්සේ තමයි අපිට එන්නත්කරණය කරන්න තියෙන්නේ. මේ වෙලාවේ මුළු ලෝකෙම පේනවා එන්නත්කරණය ගැනීම තුලින් COVID-19 රෝගය ආශ්‍රිතව ඇතිවන සංකූලතා හා නියුමෝනියා තත්ත්වයේ සංකූලතා ඇතිවීම අඩු වෙනවා කියන එක. ඒකෙන් ජීවිත බේරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් COVID-19 වසංගතයෙන් බේරීම සඳහා වකුගඩු රෝගීන් ලැබෙන එන්නතක් පාවිච්චි කිරීම ඉතාම වැදගත් වෙනවා. ලේපයින්ට් දසදහසක් දින 10කදී පරිත්‍යාග කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි. එම පක්ෂය 70 වන සංවත්සරය නිමිත්තෙන් එය සංවිධානය කර තිබේ. ලබන 20 වෙනිදා සිට දිස්ත්‍රික්ක මට්ටමින් ජංගම රථ 80ක් යොදාගෙන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එහි මූලික සාකච්ඡාවක් නාරාහෙන්පිට ලේ බැංකුව මධ්‍යස්ථානයේ අද පැවැත්විනි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පුස්තකාල ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භයි. නියම ව්‍යාපෘතියක් ලෙස එවැනි පුස්තකාල 50ක් ඉදිකිරීමට නියමිතයි. ඊට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 15කි. කොවිඩ් වසංගතය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ඊට විසඳුමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයයි. මාර්ගගත අධ්‍යාපන ගැටලුවට විසඳුමක් ලෙසත් ග්‍රාමීය ප්‍රදේශවල දරු දැරියන්ට අන්තර්ජාල සහ පුස්තකාල පහසුකම් ලබා දීමද එහි තවත් අරමුණකි. වෘත්තීය මාර්ගෝපදේශ සතියක් ක්‍රියාත්මක කෙරේ. එය ඔක්තෝබර් 4 වනදා සිට 10 වනදා දක්වා පැවැත්වෙන බව මිනිස් බල හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 125කදී ඊට අදාළ වැඩසටහන් සංවිධානය කර තිබේ. රටට බරක් නොවී ඔබට සරු හෙටක් යන තේමාවෙන් රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ සහභාගීත්වයෙන් වෘත්තීය පුහුණු වැඩමුළු පැවැත්වේ. www.dome.gov.lk වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැකිය. ස්ථිර සහ తాවකාලික පදනමින් සේවයේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කෙරේ. කොවිඩ් වසංගත තත්ත්වයේ සැලකිල්ලටගෙන මෙම තීරණය ගෙන ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා විසිනි. වයස අවුරුදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන් මුල් පත්වීම් කාලයේ හෝ සේවා දීර්ඝය අවසන් වී ඇති නමුත් සේවාව දීර්ඝ කිරීම ලැබී නොමැති සහ පත්වීම් කාල සීමාව හෝ සේවා දීර්ඝය අවසන් වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය මෙසේ දීර්ඝ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය දැනුම් දෙයි. ඊට අදාළව ඉල්ලුම් පත්‍ර යොමු කිරීමක් අවශ්‍ය නොවේ. නමුත් දෙසැම්බර් 31 වනදායින් පසු සේවා දීර්ඝ කිරීම සඳහා වන ඉල්ලුම් පත්‍ර සාමාන්‍ය විධිවිධාන පරිදි සිදු කෙරේ. මහජන බැංකුවේ 60 වන අභිමානය අන්තර්ගත කරමින් සම්පාදනය කළ ඉතිහාස ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පිළිගැන්වින. එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා විසිනි. මහජන බැංකුව මෙරට ආර්ථිකයට ලබා දුන් දායකත්වය සභාපතිවරුන් විධායක නිලධාරීන් සහ සාමාන්‍ය අධිකාරීන් පිළිබඳ තොරතුරු එහි ඇතුළත්ය. 60 වසරක ඉතිහාසය තුළ මහජන බැංකුව 1 කෝටි 40 ලක්ෂයක ජනතාවක් සමග ගනුදෙනු කරන අතර පවත්වාගෙන යන ගිණුම් සංඛ්‍යාව 1 කෝටි 80 ලක්ෂයකි. ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන එම බැංකුව රුපියල් ට්‍රිලියන 2.3ක ශේෂපත්‍රයකට හිමිකම් කියයි. ශාඛා සංඛ්‍යාව 748කි. දේශගුණ විපර්යාසවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ පළමු රැස්වීම අද පැවැත්විනි. එහි සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට සූම් යෙදවුම ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එම බලකායට පැවරී ඇති වගකීම් ඉටු කිරීම සඳහා අනු කමිටු 7ක්ද පත් කෙරිනි. මාසකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමටත් ඊට අදාළ වාර්තාවක් ජනාධිපතිතුමාට ලබා දීමටත් එහිදී තීරණය විය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මේ සතියේ පාර්ලිමේන්තුව හෙට පමණක් රැස්වන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැස්වන අතර පෙරවරු 11 දක්වා කාලය වෙන් කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි. පෙරවරු 11 සිට පසුරු 4:30 දක්වා කොවිඩ් වලට අදාළ පනත් කෙටුම්පත් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මීට පෙර පැවති කාරක සභාවේදී තීරණය වූ පරිදි විවිධ හේතුන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කළ සැප්තැම්බර් 6 වනදා මීළඟ පාර්ලිමේන්තු දිනය ලෙස සැලකේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ලබන 20 වනදා තෙක් අත්හිටුවා ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ශාඛාවල ගෙවීම් නිලධාරීන් රැසක් කොවිඩ් ආසාදිතයින් වීම ඊට හේතුවයි. කම්කරු කොමසාරිස් ජෙනරාල් බී.කේ. ප්‍රභා චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික්ක හා උප කම්කරු කාර්යාලවලින් එම අයදුම්පත් භාර නොගන්නා බවයි. විදෙස් පුවත් ගුවන් යානයක එල්ලී පැන යාමට උත්සාහ කළ ඇෆ්ගනිස්තාන ජාතිකින් දෙදෙනෙකු බිමට වැටෙන ආකාරය දැක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙයි. ඇෆ්ගනිස්තානයේ තලිබාන් සටන්කාමින් යටතට පත්වීමත් සමග බොහෝ පිරිසක් එරටින් පිටව යාමට උත්සාහ කරමින් සිටී. මේ නිසා ගුවන් තොටුපළේද දැඩි තදබදයක් පවතී. ගුවන් යානයක එල්ලී හෝ රටින් පිටවීම ඇතැම් පුද්ගලින්ගේ උත්සාහය වී තිබේ. මේ අතර ඉදිරි දින කිහිපයේදී ඇෆ්ගනිස්තානයේ සිටින තවත් පිරිසක් ඉවත් කර ගැනීමට හැකි වෙතැයි බ්‍රිතාන්‍ය විශ්වාසය පළ කරයි. එරට ආරක්ෂක ලේකම් බෙන් වොලස් BBC පුවත් සේවයට පවසා ඇත්තේ කාබුල් ගුවන් තොටුපළ විවෘතව පවතින බැවින් ආරක්ෂිතව බ්‍රිතාන්‍යයට යාමේ අවස්ථාව උදා වී ඇති බවයි. බ්‍රිතාන්‍ය හමුදාවට සහාය වූ ඇෆ්ගනිස්තාන ජාතිකින්ද ඉවත් කර ගැනීමට ක්‍රියා කර තිබේ. සිරගත කර සිටි වෙනියුසීලාවේ විපක්ෂ දේශපාලඥ ෆ්‍රෙඩී ගුවේරා නිදහස් කෙරේ. වෙනියුසීලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් අතර මෙක්සිකෝවේදී පැවති සාකච්ඡාවලින් දින 2කට පසු ඔහු නිදහස් කර තිබේ. ගුවේරා අත්අඩංගුවට ගැනුනේ රාජද්‍රෝහී සහ ත්‍රස්තවාදී චෝදනා මතයි. රජය සහ විපක්ෂය අතර සාකච්ඡා ආරම්භ කෙරුණේ එරට පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීමේ අරමුණිනි. සාකච්ඡාවලදී විපක්ෂය ඉල්ලා සිටියේ දේශපාලනික සිරකරුවන් නිදහස් කරන ලෙසයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරඹුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. මේ වසරේ කුඩා වැව් දහසක ප්‍රතිසංස්කරණ නිම කෙරේ. ඊට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 300කි. වාරේ සෞභාග්‍ය වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි. එම වැඩසටහන යටතේ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පැවසීය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මේ වෙනකොට කුඩා වැව් 710කට ආසන්න ප්‍රමාණයක් පුරාගෙන දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට
600ක පමණ වැඩ ශේෂ්ත්‍රයේ ස්ථාපිත කරලා තියෙනවා. එයින් මේ වෙනකොට අපි වැව් 85ක වැඩ 100%ක්ම වැඩ අවසන් කරලා තියෙනවා. ඊට අමතරව 75%කට වැඩි වැව් 65කුත් 50%කට වැඩි තවත් 70කට ආසන්න සංඛ්‍යාවකුත් තියෙනවා. අපි මේ වැව් 700න් අපි මේ අවුරුද්ද අවසාන වෙනකොට වැව් 600ක් වැඩ තියලු වැඩ අවසන් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සැලසුම් කරලා තියෙනවා. ඒකම අනිකුත් ආයතනත් මේ වෙනකොට ලහිලයියේ තම තමන්ගේ වැඩ කටයුතු සිදු කරමින් තියෙනවා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ඇරඹුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පත්‍ර වටිනා තෑගි මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. ක්‍රීඩා පුවත් නරඹන්න නොමැතිව පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට ජපානය තීරණය කර තිබේ. ටෝකියෝ නගරයේ කොරෝනා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුවයි. ටෝකියෝ නුවරදී ලබන 24 වනදා එම ක්‍රීඩා උළෙල ආරම්භ වීමට නියමිතව තිබේ. මේ අතර හදිසි නීති දීර්ඝ කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇත. එය ක්‍රීඩා උළෙලට බලපානු ඇතැයි සංවිධායකයෝ පවසති. එම ක්‍රීඩා ඉසව් පැවැත්වෙන කාලයේදී ක්‍රීඩාංගණවලට මෙන්ම මාර්ගවලටද පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ප්‍රමිතියෙන් උසස් බ්ලොග්ගල් අඩුමිලට නිෂ්පාදනය කරන රේඩකෝ සමාගම සිමෙන්ති නිෂ්පාදන රැසක් නවතාවයකින් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. උද්‍යාන නිවාස සහ ගෙවතු අලංකරණය, ඇවිදීමේ මන්තීරු, අත්වැට, මල ප්‍රවාහන ටැංකි, සෝලා විදුලි ශක්ති ජනක කුටි නිෂ්පාදනය කර තිබේ. මෙම සමාගම රජයේ සතු සමාගමකි. දැනට ශාඛා 4ක් පවතින අතර කර්මාන්ත ශාලා 5ක් පවත්වාගෙන යයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මෙරට වෙළඳ ගිණුමේ හිගය ජූනි මාසයේදී අකණ්ඩව සිව්වන වරටත් වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉකුත් වසරේ එම මාසයට සාපේක්ෂව මේ වසරේ අපනයන හා ආනයන සැලකිලිය යුතු ඉහළ අගයක පැවතිනි. වසරේ මුල් භාගයේදී අපනයන අංශය හිතකර වර්ධනයක් වාර්තා කළද අපනයන වියදම වේගෙන් වර්ධනය වී තිබේ. ඉකුත් වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ විදේශ සේවා නියුක්තිකින්ගේ ප්‍රේෂණ පහළ ගොස් ඇත. සංචාරක අංශයේ ඉපැයීම්ද අවම මට්ටමක පැවතිනි. කෙසේ වුවද ජූනි මාසයේ රුපියල සමස්තයක් ලෙස ස්ථාවරව පැවති බව එම බැංකුව කියයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඌව පළාතේත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමු පළාතේත් මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ප්‍රදේශවලට තද සුළං ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලි සිරස්තල. කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 1,65,00,000ක් මෙරට ජනතාවට. නිරෝධායන ඇඳිරි නීතිය අද රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා. ලේපොයින්ට් දසදහසක් දින 10කදී පරිත්‍යාග කිරීමේ වැඩසටහන. පුස්තකාල ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භයි. වෘත්තීය මාර්ගෝපදේශ සතියක් ක්‍රියාත්මක කෙරේ. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ. මහජන බැංකුවේ 60 වන සංවත්සරයේ ඉතිහාසය ඇතුළත් ග්‍රන්ථය අගමැතිට. ගුවන් යානයක එල්ලී යාමට උත්සාහ කළ ඇෆ්ගනිස්තාන ජාතිකින් දෙදෙනෙකු බිමට වැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයක. ජාතික මළල ක්‍රීඩා ශූරතාවේ දෙවන අදියර කල් දැමේ. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමාප්තයි.